දුර පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි 9 ශ්‍රේණියේ ගණිතය පන්ති පටන් ගන්නවා. සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් දුර පුතාට හැමෝටම. අපි අන්තිමට කතා කරේ අනුපූරක කෝණ කියන කොටස. අපි ඒක පොඩ්ඩක් මතක් කරලා ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අනුපූරක කෝණ කියන එක. එතකොට අනුපූරක කෝණ කියලා කිව්වේ කෝණ යුගලයක එකතු අංශක 90ක් වෙනකොට එම කෝණ යුගලයට අපි කිව්වා අනුපූරක කියලා. එතකොට ඊළඟට අපි ඉස්සරහට පරිපූරක කියන කොටසත් එතකොට ඉගෙන ගන්නවා. අනුපූරක කියන කොටස මෙතන ඉගෙන ගත්තේ අපි. ඊළඟට අපි පරිපූරක කියන කොටස එතකොට මේ ඉගෙන මෙතන කතා කරන්නේ. එතකොට පරිපූරක අණු කියලා කියන්නේ භාගයක් කියන එක. එතකොට මේ එතකොට අංශක 90යි. එතකොට මේකේදී අංශක 180ක් කියන එක මේක පරිපූරක. එතකොට පරිපූරක කෝණ කියලා කිව්වේ කෝණ යුගලයක එකතු අංශක 180ක් වෙනකොට ඒ කෝණ යුගලයට කිව්වා අපි පරිපූරක කෝණ කියලා. අපි එතනින් අපි අවසන් කරේ එතකොට ඒ කොටසෙන් අපි ඒක බැලුවොත් එහෙම එතකොට ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ ප්‍රතිමුඛ කෝණ කියන කොටස. අපි ඊළඟට කතා කරන්නේ ප්‍රතිමුඛ කෝණ කියන කොටස. එතකොට මේ අවස්ථාවත් එතකොට දූල පුතාලට ඒකේ කෝණ ගැන එතකොට කලින් අවස්ථාවේදී කතා කරපු එතකොට අනුපූරක කෝණ, පරිපූරක කෝණ, ප්‍රතිමුඛ කෝණ ඒ වගේ එතකොට කීපයක් එතකොට තියෙනවා. අනිවාර්යයෙන්ම දැනගත යුතු ගණන් හදනකොට එහෙම අනිවාර්යයෙන්ම දැනගත යුතු කොටස් කීපයක්ම තියෙනවා. ඒ කොටස් අනිවාර්යයෙන් මතක තියාගන්න ඕන ගණන් හදන්න. අපි එතකොට මෙතන බලන්නේ මේ ප්‍රතිමුඛ කෝණ කියන කොටස ඊළඟට. අපි බැලුවොත් එහෙම දුල එතකොට මේ කොටස ප්‍රතිමුඛ කෝණ කියන එක චුට්ටක් ඉන්න. ප්‍රතිමුඛ කෝණ කියන එක තමයි අපි මේ කතා කරන්නේ. එතකොට ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ මොකක්ද කියන එක තමයි අපි ඊළඟට බලන්න ඕනේ. එතකොට ඒ ප්‍රති කියලා කියන්නේ විරුද්ධ කියන එක. එතකොට මුඛ. එතකොට මේ විරුද්ධ කියන එක ප්‍රති කියලා කියන්නේ එතකොට මුඛ කියලා කියන්නේ කට. එතකොට කට ඇරිලා තියෙන පැත්ත අනිත් පැත්තට තියෙන්නේ කියන එක. එතකොට එකෙන් කියවෙන්නේ එතකොට ඒ බැලුවොත් මෙතන කට ඇරිලා තියෙන මේ පැත්තට අනිත් පැත්තේ කට ඇරිලා තියෙන මොකද්ද මේක. එතකොට මේ දෙක තමයි ප්‍රතිමුඛ කෝණ. කට ඇරිලා තියෙන පැත්ත මේ පැත්ත කට ඇරිලා තියෙන එකට විරුද්ධ පැත්තේ කට ඇරිලා තියෙන මේ පැත්ත. එතකොට ඒක තමයි එතකොට ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ. අපි ඒක බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාව ප්‍රතිමුඛ කෝණ කියන අවස්ථාව බැලුවොත් එහෙම PQ හා RS PQRS කියන RS උයි PQ කියන එතකොට සරල රේඛා දෙක T කියන ලක්ෂයේදී එකිනෙක ඡේදනය වෙනවා. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මේ කතා කරන්නේ එතකොට ප්‍රතිමුඛ කෝණ කියන කොටස තමයි අපි මේ කතා කරන්න පටන් ගත්තේ. එතකොට ඒකේ ඒ අවස්ථාවේදී එතකොට මේකෙදි මේ සිංහල තේරුමිනුත් දුර පුතාලට තේරෙනවා. එතකොට මුඛය ප්‍රතිවිරුද්ධ කියන එක. එතකොට ඒක ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ. එතකොට අපි මේක බැලුවොත් එහෙම එතකොට මෙතන මේ පැත්ත මෙතන කොටස එතකොට එක කෝණයක් ඒකට විරුද්ධ කට ඇරිලා තියෙන පැත්ත මේ පැත්ත. එතකොට මුඛය කට ඇරිලා තියෙන පැත්ත අනිත් පැත්ත වෙන කෝණය තමයි ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ. අපි මේ කොටස ලියලා තියෙන කොටස බැලුවොත් එහෙම එතකොට PQ හා RS සරල රේඛා දෙක T කියන තීහිදී එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන PTR කියන්නේ මේ කෝණය ගැන කතා කරන්නේ. PTR කියන කෝණය හා STQ කියන මේ කෝණය කෝණ යුගලයේ ප්‍රතිමුඛ කෝණ වෙනවා. එතකොට මේ කෝණ දෙක එතකොට ප්‍රතිමුඛ කෝණ වෙනවා. එසේම PTS කියන කෝණයයි RTQ කියන කෝණය එතකොට මේ කෝණෙත් එතකොට මේ කෝණෙත් මොකද්ද ප්‍රතිමුඛ කෝණ වෙනවා. එසේම PTS හා RTQ කියන ඒ කෝණ දෙක එතකොට අපි කලින් කතා කරපු එක ප්‍රතිමුඛ කෝණ යුගලයක් වෙනවා.
ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් එකිනෙකට සමාන වෙනවා. එබැවින් මේ අවස්ථාවේදී PTR කියන එකයි STQ කියන එක ඒක සමාන වෙනවා. ඒ වගේම මේ කෝණේ සමාන වෙනවා කියන එක. අපි ඒක බැලුවොත් එහෙම අපි මේ ප්‍රතිමුඛ කෝණ කියන එක මාතෘකාව අපි ලියා ගනිමු. ප්‍රතිමුඛ කෝණ කියන මාතෘකාව ලියාගෙන මේ කොටස අපි අඳ ගනිමු. එතකොට මේකෙදි මුඛය ප්‍රතිමුඛ කෝණ එතකොට කට ඇරිලා තියෙන පැත්ත වෙනස් විරුද්ධ පැත්තට තියෙන කොටස. එතකොට කට ඇරිලා තියෙන පැත්ත විරුද්ධ පැත්තට තියෙන කොටස මේ කෝණ. එතකොට මේ කෝණේ. එතකොට ඒක ප්‍රතිමුඛ කෝණ කියන එක අවස්ථාව. මේක අපි මෙහෙමම ලියා ගන්න බලාපොරොත්තු වෙනකොට මේ අවස්ථාවේදී PQ හා RS සරල රේඛා දෙකේ කෙනෙක් PQ මම ඒක වෙන පාටකින් දක්වන්නම්. එතකොට මේක PQ හා RS සරල රේඛා දෙක Tහිදී එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන RT PTR සහ STQ කෝණ යුගලයේ ප්‍රතිමුඛ කෝණ වේ කියලා එහෙමම ලියා ගන්න. එතකොට PQ කියන එකයි RS කියන සරල රේඛා දෙක එක්තකොට T වලදී එකිනෙක ඡේදනය වෙලා සෑදෙන. එතකොට PTR කියන කෝණයයි ඊළාට STQ කියන කෝණයත් එතකොට ඒවා ප්‍රතිමුඛ කෝණ වෙනවා. ඒ කියන්නේ කට ඇරිලා තියෙන පැත්ත විරුද්ධ වෙනවා කියන එක තමයි ප්‍රතිමුඛ කියලා කියන්නේ. මුඛය කියලා කියන්නේ කට. එතකොට මෙතන කට කියලා තියෙන්නේ මම මේ රතු පාටින් දක්වලා තියෙන කොටස මේ කොටස තමයි මේකේ කට කියලා කියන්නේ. මේ කොටස කට කියන්නේ. එතකොට මේ අවස්ථාවේදී ප්‍රති කියලා කියන්නේ විරුද්ධයි. කට ඇරිලා තියෙන පැත්ත විරුද්ධ පැත්තට තියෙන මේ කොටස විතරයි. එතකොට දුල පුතාලට ඒක තේරුම් ගන්න පුළුවන්. මේකයි. එතකොට PTS කියන කෝණේ RTQ කියන කෝණේ එතකොට ඒකත් ප්‍රතිමුඛ කෝණ යුගලයක් වෙනවා කියන්නේ. PTS හා RTQ ද තවත් ප්‍රතිමුඛ කෝණ යුගලයකි. PTS කියන කෝණේ එතකොට RTQ කියන කෝණෙත් එතකොට ප්‍රතිමුඛ කෝණ වෙනවා. එතකොට PTS කියන කෝණයයි එතකොට RTQ කියන කෝණෙත් එතකොට ඒව ප්‍රතිමුඛ කෝණ යුගලයක් වෙනවා. ඒ වගේම ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් එකිනෙකට සමාන වෙනවා කියන එකත් දුල පුතාලා ලියා ගන්න. එතකොට මේ කොටස් දෙකත් එහෙමම ලියා ගන්න. මේක අපි මෙහෙම ලියාගත්තට එතකොට ඒක වෙයි ඒ කෝණ කියන ඒවා මෙහෙම ලොකුවට මතක තියාගන්න ඕනේ නැහැ. එතකොට ඒක කට ඇරිලා තියෙන පැත්ත විරුද්ධ කියන එකෙන් එතකොට දුල පුතාලට ප්‍රතිමුඛ කියන එක මතක තියාගන්න පුළුවන්. එතකොට ඊළඟට අනුපූරක පරිපූරක කෝණ කියන ඒවත් මතක තියාගන්න වෙනවා කොහොමද? එතකොට අණු කියලා කියන්නේ එතකොට ආංශක 90 කොටස. එතකොට පරිපූරක කියලා කියන්නේ ආංශක 180ක් වෙන අවස්ථාව. එතකොට එහෙම කොහොම හරි ඒක මතක තියාගන්න එක වැදගත් වෙනවා ගණිතයේදී. ගණිතයේදී අපි ඒ වැදගත් સિદ્ધාන්ත කියන කොටස දන්නේ නැතුව අපිට ගණන් හදන්න බෑ ඇත්තට. නමුත් පොඩ්ඩයි સિદ્ધාන්ත තියෙන එක හරියට අපි දැනගන්න ඕනේ.
දූල පුතාලා මේක ලියාගෙන ඉවරනහම කියන්න අපිට ඊළඟ කොටසට යන්න පුළුවන් එහෙම වුණොත්. ඉවරයි සර්. හරි ඕකේ අපි ඊළඟ කොටසට එහෙම වුණොත් යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට අනිත් දූල පුතාලත් ඉවරයි කියලා හිතනවා. අපි බැලුවොත් එහෙම ඊළඟට අපි කතා කරන්නේ සමාන්තර රේඛා කියන කොටස. සමාන්තර රේඛා කියන කොටස අපි බැලුවොත් එහෙම එකිනෙක ඡේදනය නොවන එකම තලයක පිහිටි සරල රේඛා සමාන්තර සරල රේඛා වෙනවා. සමාන්තර රේඛා අතර පරතරය සෑම විටම නියත වී ඇත. ඒ රූපේ දක්වා ඇති පරිදි සමාන්තර බව ඊතල මගින් දක්වනු ලැබෙනවා. තවද AB හා CD සමාන්තර බව දැක්වීමට AB සමාන්තරයි CD කියලා අංකණය කරනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට සමාන්තර රේඛා කියන එක ගැන තමයි කතා කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී මේක සමාන්තර කියලා කියන්නේ මේ දෙක එකතු වෙන්නේ කොහෙදද? අනන්තයේදී. එතකොට අපි සමාන්තර නැත්තම් අනිවාර්යයෙන්ම දුක කොහෙදි හරි ඒක එකතු වෙනවා. දූල පුතාලා එහෙම එකතු වෙන්නේ නැති රේඛාවක් කොහෙදි හරි ඇඳලා බලන්න. එතකොට මෙහෙම තියුණොත් එහෙම මේක දික් කරාම මේක කොහෙදි හරි මෙහෙම එකතු වෙනවා. ඒක පොඩ්ඩක් හරි එතකොට ආනතිය මෙහෙම වැඩි කරන්න ඒක ඈතදී දික් වෙනවා. නමුත් ඒක සමාන්තර වුණොත් එහෙම ඒක අනන්තය වෙනකන් එහෙමම ගමන් කරනවා. ඒකයි විශේෂත්වය වෙන්නේ. එතකොට ඒක සමාන්තර වෙනකොට ඒක එහෙම එකතු වෙන්නේ නැහැ කියන එක තමයි ඒ කියන්නේ. එතකොට මේ සමාන්තර රේඛාවක එතකොට මෙහෙම මේ වගේ රේඛාවක් ඇඳද්දත් එතකොට ඒක එක්තරා ස්ථානයකදී මේව එකිනෙක ඝට්ටණය වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවක්. ඒක මේ සමාන්තර රේඛාවකදී ඒක වෙන්නේ නැහැ කියන එක තමයි මෙතන මේ කතා කරන්නේ. අපි බැලුවොත් එහෙම එතකොට සමාන්තර රේඛා කියන එක එතකොට එකිනෙක ඡේදනය නොවන එකම තලයක පිහිටි සරල රේඛා සමාන්තර සරල රේඛා වෙන. එතකොට එකම තලයක. එතකොට මේ සරල රේඛා එතකොට එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ. ඒ වගේම එකම තලයක පිහිටි සමාන්තර රේඛා තමයි මේ සමාන්තර සරල රේඛා තමයි අපි කියන්නේ සමාන්තර සරල රේඛා කියලා කියන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට එකිනෙක ඡේදනය වෙන්නේ නැති එකම තලයක පිහිටි සරල රේඛා. එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ එකම තලයක පිහිටන්න ඕනේ. ඒ කියන්නේ මේක වෙනස් තලයක පිහිටලා හරියන්නේ නැහැ. එතකොට ඒ අවස්ථාවේදී මේ රේඛාව තියෙන තලය කියලා කියන්නේ. එතකොට මේ වගේ තලයක් එතකොට ඒ තලෙම තියෙන්න ඕන. එතකොට ඒ තලය මත තමයි මේ සරල රේඛාව තියෙන්න ඕන. එතකොට ඒකේ ලක්ෂණයක් එතකොට ඡේදනය වෙන්නේ නැති කියන එක විතරක් නෙවෙයි ඒක එකම තලයක පිහිටන්න ඕන. අපි හිතුවොත් එහෙම මේකට වෙනත් තලයක් අපි මේ අවස්ථාවේදී මෙහෙම මේකෙදී අපි බැලුවොත් එහෙම xy z කියන එක. එතකොට මේක x කියන එක ඊළඟට y කියන එක මේක z කියන එක අපි බැලුවොත් එහෙම එතකොට මේ තලය බැලුවොත් එහෙම මේකේ එකම තලයක කියලා කියන්නේ. එතකොට අපි මේක මෙහෙම ගමන් කරොත් එහෙම ඒකටම එකම තලය කියලා කියන්නේ එකම කොටසක වෙන්න ඕනේ. ඒක වැදගත් වෙන. එතකොට එකම තලය කියන එක. මොකද ඒක එකම තලේ නැත්නම් එතකොට ඒක ඡේදනය වෙන්නේ නැති වුණාට ඒක තියෙන්න පුළුවන් මේ ආකාරයට උනත් තියෙන්න පුළුවන්. මේක එතකොට ඒක එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ. මොකද ඒක තල දෙකක් අපි මම එක පෙන්නුවොත් එහෙම මෙහෙම තියෙනවා. මේ වගේ තැනකින් මේහගේ හරහට ගිහින් තියෙනවා. එතකොට දූල පුතාලට එතකොට මේක මේ අවස්ථාවේදී මෙහෙම ඡේදනය වගේ පෙන්නුනට මේක තියෙන්නේ උඩින් තියෙන්නේ. එතකොට මෙතන මෙහෙම එතකොට උඩින් මේක උඩින් තියෙන්නේ මේක පල්ලෙහෙන් තියෙන්නේ. ඒ කියන්නේ එතකොට අපි බැලුවොත් එහෙම එතකොට ඒක මෙහෙම පොතක් ඇන්දොත් පොතක් මම අඳින්නම්. එතකොට පොතක් වගේ එකක්. එතකොට මේ රේඛාවයි එතකොට මෙතන තියෙන රේඛාව මේ රේඛාවයි ඒක ඡේදනය වෙනව දැහුවොත් එහෙම ඡේදනය වෙන්නේ නැහැ.
මොකද ඒ දෙක ඡේදනය වෙන්නේ නැහැ. නමුත් ඒව සමාන්තර සරල රේඛා වෙන්නේ නැහැ. මොකද ඒව එකම තලයක නැහැ. එතකොට මේ තලයේ තියෙන සරල රේඛාව මොකක්ද මේක? මේකයි මේ තලයේ තියෙන සරල රේඛා. එතකොට ඒව ඡේදනය වෙන්නේ නැති ඒ වගේ සරල රේඛා වලට තමයි කියන්නේ සමාන්තර සරල රේඛා. සමාන්තර රේඛා කියලා. අපි ඒක බැලුවොත් එහෙම එතකොට එකිනෙක ඡේදනය නොවන එකම තලයක පිහිටි සරල රේඛා සමාන්තර සරල රේඛා වෙනවා. අපි ඒක ලියා ගන්න බලාපොරොත්තු වෙන එතකොට එකිනෙක ඡේදනය නොවන එකම තලයක පිහිටි සරල රේඛා සමාන්තර සරල රේඛා වෙනවා. එතකොට එකිනෙක ඡේදනය නොවන එකම තලයක පිහිටි සරල රේඛා සමාන්තර සරල රේඛා වෙනවා. එතකොට සමාන්තර රේඛා කියලා කියන්නේ එතකොට එකිනෙක ඡේදනය නොවන එකම තලයක පිහිටි සරල රේඛා. එතකොට සමාන්තර සරල රේඛා කිව්වේ. ඊළඟට එකිනෙක ඡේදනය නොවන කියන එකෙන් එතකොට අර්ථයක් වෙන්නේ එතකොට ඒව අතර පරතරය සෑම විටම නියතයි කියන එක. එතකොට ඡේදනය වෙන්නේ නැහැ කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ අපි මෙහෙම රේඛාවක් ඇන්දොත් එහෙම මෙහෙම රේඛාවක් ඇන්දා මේකට එතකොට අපි මෙහෙම හරහාට එකම තලයේ එතකොට මේ පොත උඩ මම අඳින්නේ එතකොට ඒක නිසා එකම තලයේ තියෙන්නේ. එතකොට මෙහෙම රේඛාවක් ඇන්දහම මේ රේඛා දෙක ඡේදනය වෙන්නේ එතකොට අපි අනන්තය වෙනකම් මේක ඡේදනය වෙන්නේ නැහැ කියලා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අනන්තය වෙනකම් මේක ඡේදනය වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒකට එතකොට මේ දෙක එහෙනම් සමාන්තර සරල රේඛා දෙකක් වෙනවා කියන එක තමයි කියන්නේ. ඒක නිසා අපි මේ කොටසත් බැලුවොත් එහෙම සමාන්තර රේඛා අතර පරතරය සෑම විටම නියතව පවතිනවා. සමාන්තර රේඛා අතර පරතරය සෑම විටම නියතව පවතිනවා. සමාන්තර රේඛා අතර පරතරය එතකොට සෑම විටම නියතව පවතිනවා. එතකොට ඒ වගේම ඒ සමාන්තර බව ඊතල මගින් දක්වයි කියලා යනවා. සමාන්තර බව ඊතල මගින් දක්වයි. සමාන්තර බව ඊතල මගින් දක්වනවා. සමාන්තර බව එතකොට ඊතල මගින් තමයි දක්වන්නේ. අපි බැලුවොත් එහෙම ඊළඟට AB හා CD සමාන්තර බව දැක්වීමට මේ වගේ එතකොට ලියනවා කියලා. AB හා CD සමාන්තර බව දැක්වීමට AB සමාන්තරයි CD ලෙස ලියයි හරි එහෙම ලෙස අංකණය යන අංකණය ලෙස ලියයි කියලා ලිව්වත් කමන්නේ දුරුපතාලට. එහෙම නැත්නම් යන අංකණය භාවිතා කරයි කියලා එහෙම ලියුවත් කමන්නේ. එතකොට අපි එහෙම ලිව්වොත් එහෙම යන අංකණය භාවිත වේ. භාවිත කරයි. දුර පුතාලා ලියාගෙන ඉන්නාම කියන්න අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්. එතකොට ලියලා ඉවරයි සර්. හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන දෙනම් අපි ඊළඟ කොටස හැමෝම දුර පුතාලා ලියාගෙන නැති කියලා හිතනවා. තාම ලියන දුර පුතාලා ඉන්නව නම් කියන්න අනිවාර්යයෙන්ම. අපි බැලුවොත් එහෙම එතකොට ඒ කොටස මේ කරුණු පිළිබඳ දැනුම තවදුරටත් තහවුරු කර ගැනීමට
පහත දැක්වෙන අභ්‍යාසයේ යෙදෙන්න කියලා දක්වනවා. එතකොට මෙතන අපි හිත කතා කරපු කරුණු ගැන එතකොට තවදුරටත් එතකොට තහවුරු කරගන්න විහිත අභ්‍යාසය එතකොට යෙදෙන්න කියලා දක්වනවා. පහත දැක්වෙන කෝණ අතුරින් අනුපූරක කෝණ යුගල සියල්ල ලියා දක්වන්න. එතකොට මෙතන මේකේ වැදගත් වෙන්නේ අනුපූරක කෝණ යුගලය කියලා කියන්නේ මොකන්ද? අනුපූරක කෝණ යුගලයක් කියලා කියන්නේ මොකද්ද? එකතු අංශක 90ක් වෙන කෝණ යුගලයක් තමයි එතකොට අනුපූරක කෝණ යුගලයක් කියලා කියන්නේ. එතකොට මේ වගේ කෝණ මෙතන තියෙනවද? තියෙනවා නම් ඒව මොනවද කියන එක ලියන්න තියෙන්නේ. අපි මේකත් බැලුවොත් එහෙම රූපේ දැක්වෙන එක් කෝණයේ විශාලත්වය අනුව අනුපූරක කෝණ යුගල 4ක් පරිපූරක අනුපූරක බද්ධ කෝණ යුගල 2ක් පරිපූරක කෝණ යුගල 2ක් ලියා දක්වන්න කියලා දක්වනවා. එතකොට පරිපූරක කෝණ කිව්වහම අංශක 180ක් වෙන්න ඕන. අනුපූරක කිව්වහම අංශක එතකොට කීයක්ද වෙන්න ඕන? 90යි. එතකොට අංශක 90ක් තමයි පරිපූරක කෝණවලදී මේ අනුපූරක කෝණවලදී තියෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස එතකොට මෙතන අනුපූරක කෝණ 4ක් කියලා කිව්වහම එතකොට දුවල පුතාලට අනුපූරක කෝණ එතකොට ඒ දෙකක් එක්කව කරාම කෝණ දෙකක් එක්කව කරාම අංශක 90 වෙන කෝණ එතකොට 4ක් තියෙනවා. 4කට වඩා තියෙනවා. එතකොට ඒක දුවල පුතාලට තෝරලා ලියන්න තමයි තියෙන්නේ මොකද්ද කියලා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට පරිපූරක කෝණ යුගල දෙකක් ලියන්න. එතකොට අංශක 180 වෙන එතකොට කෝණ අංශක 180 වෙන කෝණ යුගල එතකොට දෙකක් එතකොට ලියන්න තමයි තියෙන්නේ. එතකොට දුවල පුතාලා මේ කොටස කරලා බලන්න. මේ කොටස එතකොට අපි මේ කතා කරන්නේ එතකොට මේ පුනරීක්ෂණ අභ්‍යාසයක ඒක දුවල පුතාලා හදලා බලන්න. එතකොට අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. සරල රේඛා ආශ්‍රිත කෝණ. සරල රේඛා ආශ්‍රිත කෝණ කියන එක එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බැලුවොත් එහෙම එතකොට සරල රේඛා ආශ්‍රිත කෝණ කියන එක තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. AB සරල රේඛාව මත O ලක්ෂය පිහිටලා ඇතැයි කියලා සිතමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට සරල රේඛා ආශ්‍රිත කෝණ කියන එක ගැන තමයි කතා කරන්න හදන්නේ. එතකොට සරල රේඛාවක කෝණ කියනකොට එතකොට සරල රේඛාවක් බැලුවාම අංශක 180ක් කියලා දුර පුතාලා ඉගෙනගෙන සමහරවිට අපි ඒක ගැන තමයි එතකොට කතා කරන්න හදන්නේ. අපි බැලුවොත් එහෙම AB සරල රේඛාව මත O ලක්ෂය පිහිටා ඇතැයි සිතමු කියලා දක්වනවා. එතකොට AB කියලා සරල රේඛාවක් තියෙනවා. ඒක මත O කියන ලක්ෂය පිහිටලා තියෙනවා. එවිට AOB කියලා AOB කියන එක එතකොට AO හා OB බාහු ලෙස ඇති ත්‍රිකෝණය ලෙස සැලකන්න පුළුවන්. එතකොට AOB කියලා කියන්නේ AO කියන එකයි OB කියන එකයි බාහු ලෙස ඇතින එතකොට ඇති කෝණයක් එතකොට AOB කියලා කියන්නේ එතකොට මේකෙදී AO කියන එකයි OB කියන එකයි බාහු විදිහට තියෙන කෝණයක් එතකොට කියන්නේ. එතකොට මේ AOB කෝණය කියලා. එවැනි කෝණයකට අපි කියනවා සරල කෝණයක් කියලා. ඒ කියන්නේ මේ කෝණේ විශාලත්වය අංශක 180ක් වෙන. එහෙම නැත්නම් සරල රේඛාවක් වෙන කෝණයකට තමයි අපි කියන්නේ සරල කෝණය කියලා. අපි ඒක ලියා ගන්න බලාපොරොත්තු වෙන. එතකොට දුල පුතාලා මේක ඇඳ ගන්න. එතකොට මේක ඇඳගෙන අපි ලියා ගන්න එක බැලුවොත් එහෙම
අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට AB සරල රේඛාව මත ඕකෙන් ලක්ෂ්‍ය පිහිටලා තියෙයි කියලා කතා කරේ අපි එතකොට දුල පුතාලා මේක කොටස ඒක ඇඳ ගන්න එතකොට මේකට වඩා එතකොට මේක දෙකම එකයි එතකොට මේක ඇඳගෙන අපි බැලුවොත් එහෙම එතකොට මේ කොටසත් වැදගත් වෙනවා AB සරල රේඛාව මත O ලක්ෂ්‍ය පිහිටලා ඇතේ කියලා එතකොට ඒක වැදගත් වෙනවා මේකෙදි වැදගත් දාත්‍යයක් වෙනවා එතකොට මේකෙදි එතකොට අපිට කියන්න පුළුවන් මේ අවස්ථාවේදී AOB එතකොට අපිට මේ අවස්ථාවේදී ලියන්න පුළුවන් එතකොට මේකෙදී AOB යනු AO සහ OB ලෙස ඇති බාහු ලෙස ඇති කෝණයක් සරල කෝණයක් කියලා කියනවා කියලා. එතකොට මේ අවස්ථාවේදී AOB චුට්ටක් ඉන්න AOB කියලා කියන්නේ AOB එතකොට බාහු ලෙස ඇති කෝණයක් වන අතර එයට සරල කෝණයක් යයි කියනු ලැබේ කියලා ලියා ගන්න එතකොට. එතකොට AOB කියන එක එතකොට AOB කියන එක බාහු ලෙස තියෙන එතකොට කෝණයක් වෙනවා. ඒකට සරල කෝණයක් කියලා කියනවා කියලා. ඒක දුල පුතාලා හිමීට ලියා ගන්න එතකොට හරි සර්. හරි ඕකේ අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා චුට්ටක් ඉන්න චුට්ටක් ඉන්න අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේ කොටස කෝණ මැනීම සඳහා භාවිත වන අංශක තෝරාගෙන ඇත්තේ සරල කෝණයක අගය අංශක 180ක් වන පරිදි කියලා දක්වනවා. එබැවින් AOB කියන එක අංශක 180ක් කියලා දක්වලා තියෙනවා. එතකොට කෝණ මනින්න එතකොට භාවිතා කරන. එතකොට අංශක කියන එක. අංශක කියන එක එතකොට කෝණ මනින්න භාවිතා කරන අංශක 180ක් කියන එක තමයි භාවිතා කරලා තියෙන්නේ. එතකොට අංශක කියන එක එතකොට අංශක 180ක් වෙන විදිහට තමයි එතකොට කෝණ මනින්න එක භාවිතා කරලා තියෙන්නේ. එතකොට ඒක හින්දා මේ සරල කෝණයක අගය එතකොට අංශක 180ක් වෙනවා කියන එක තමයි මෙතන කතා කරන්නේ. අපි ඒක මේ කොටස ලියා ගන්න බලාපොරොත්තු වෙනවා සරල කෝණයක අගය අංශක 180ක කියන එක. ඒ වගේම දුල පුතාලා එතකොට ඒක ලියා ගන්න පුළුවන් කලින් AOB කියලා ලියාගත්තා ඒකටම සමාන අංශක 180යි කියලා ලියා ගන්න. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාව දුල පුතාලා ලියාගෙන ඇති කියලා හිතෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම පහත දැක්වෙන AB සරල රේඛාවක් මත පිහිටි O ලක්ෂයකදී කෝණ දෙකක් ඇඳ ඇති අවස්ථාවක් කියලා දක්වලා තියෙනවා. එතකොට
මේ පල්ලෙහා දක්වලා තියෙන්නේ AB කියන සරල රේඛාවක් මත පිහිටපු O කියන ලක්ෂයකදී කෝණ දෙකක් ඇඳලා තියෙන අවස්ථාව. එතකොට මේ අවස්ථාවේදී AB කියන සරල රේඛා දෙකක් තියෙනවා. ඒක මත O කියන ලක්ෂයක් තියෙනවා. AB කියන සරල රේඛාව මත O කියන ලක්ෂයක් තියෙනවා. එතකොට මේ O කියන ලක්ෂයකදී එතකොට කෝණ දෙක ඇඳලා තියෙන අවස්ථාව තමයි මෙතන දක්වලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී ඒක මේ එක කොටසක් එතකොට C කියන එක වෙලා තියෙනවා. එතකොට O කියන ලක්ෂයත් එක තමයි ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ OC කියන පාදයෙන් තමයි මේ AB කියන සරල AOB කියන මේ අවස්ථාවේදී එතකොට සරල කෝණය එතකොට ඒක කොටස් වලට බෙදලා තියෙන්නේ. AOB කියන එතකොට සරල රේඛාවෙන් හැදිච්ච එතකොට ඒ සරල කෝණය එතකොට ඒක කොටස් වලට බෙදලා තියෙන්නේ OC කියන එතකොට සරල රේඛාව. එතකොට අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී එතකොට AOC කියන එක එතකොට AOC කියන කෝණයයි BOC කියන කෝණයයි මේ දෙක එතකොට මොකද්ද? බද්ධ කෝණ යුගලයක් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේකට අපි බද්ධ කෝණ යුගලයක් කියනවා. එතකොට මේ අවස්ථාවේදී මෙහි පිහිටීම මෙවැනි පිහිටීමකදී AOC කියන එක AOC කියන කෝණයයි BOC කියන කෝණයයි එතකොට ඒ කෝණ දෙක එතකොට AB කියන සරල රේඛාව මත පිහිටනවා කියලා දැක්වෙනවා. ඒක ඒ වගේම එතකොට AOB කියන ඒ කෝණය අංශක 180ක් හින්දා මේ අවස්ථාවේදී AOC කියන කෝණයයි ඒ කියන්නේ මේ කෝණය AOC කියන කෝණයයි BOC කියන කෝණයයි එතකොට මේ දෙකේ එකතු අංශක 180ක් කියන එක තමයි දක්වලා තියෙන්නේ. එහෙනම් මේ අවස්ථාවේදී AOC ඒ වගේම BOC කියන කෝණ දෙකට පරිපූරක බද්ධ කෝණ යුගලයක් කියලා කියනවා. එතකොට බද්ධ කෝණ කියලා කියන්නේ එතකොට මේක ළඟ තියෙන එතකොට ඒ කෝණ එතකොට මේ අවස්ථාවේදී මේ දෙක පරිපූරක එතකොට බද්ධ කෝණ වෙනවා එතකොට මේ අවස්ථාවේ. අපි එතකොට කලින් අවස්ථාවේදී එතකොට මේ පරිපූරක කෝණ කියන එක අපි ඉගෙන ගත්ත අවස්ථාවේ එතකොට ඒ කෝණ දෙකක එකතුව එතකොට අංශක 180ක් වෙන අවස්ථාවේ එතකොට බද්ධ කෝණ වෙනකොට එතකොට ඒකෙදී එතකොට ඒ කෝණය හරියටම පොදු ශීර්ෂයක් තියෙන්න ඕනේ. එතකොට බද්ධ කෝණ වෙන්න නම් එතකොට බද්ධ කෝණ වෙන්න නම් පොදු ශීර්ෂයක් තියෙන්න ඕනේ. එතකොට ඒ කෝණේ මේ පොදු අක්ෂයක් තියෙන්න ඕන. මෙතන OC කියන පොදු අක්ෂය තියෙනවා. ඒකෙන් දෙපැස ඒ කියන්නේ මේ පැත්තේ එතකොට ඒක කෝණ දෙක පිහිටන්න ඕනේ. එතකොට මේ අවස්ථාවේදී. එතකොට ඒක සම්පූර්ණ වුණාම තමයි එතකොට බද්ධ කෝණ කියන එක ඇති වෙන්නේ. නමුත් මේ අවස්ථාවේදී මේක එතකොට ඒක ඒ බද්ධ කෝණය ගැන කතා කරේ. එතකොට මේකේ අවස්ථාවේදී එතකොට මෙතන මේ අවස්ථාවේදී එතකොට මේක පරිපූරක කෝණ කියන අවස්ථාව අංශක 180ක් වෙනවා. අංශක 180ක් වෙන එතකොට පරිපූරක කෝණ කියන අවස්ථාව එතකොට තියෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී එතකොට බද්ධ කෝණත් වෙන මේ අවස්ථාවේදී එතකොට පරිපූරක ඊළාට කෝණත් වෙනවා බද්ධ කෝණත් වෙනවා. ඒක නිසා මේවට අපි කියනවා කියලා දක්වලා තියෙන්නේ පරිපූරක බද්ධ කෝණ කියන කියන මෙතන දක්වලා තියෙන්නේ. අපි එතකොට මේක ලියා ගන්න බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාව පොඩ්ඩක් අපි ආපහු පොඩ්ඩක් බලාගෙන ආවොත් එහෙම එතකොට අපි මේ පරිපූරක බද්ධ කෝණ කියන කොටස තමයි අපි මේ ලියන්න හදන්නේ. එතකොට ඒක කලින් එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේකෙදී මේක වෙනකන් අපි ලියාගෙන තියෙනවා. එතකොට අපි මෙතන මේ කොටසෙදි බැලුවොත් එහෙම මෙතන AB සරල රේඛාව මත O කියන ලක්ෂයක් තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකෙදි AOC හා BOC කෝණ දෙක බද්ධ කෝණ යුගලයක් කියලා දක්වනවා. AOC කියන එකයි එතකොට BOC කියන එකයි එතකොට කෝණ දෙකට අපි බද්ධ කෝණ යුගලයක් කියනවා. අපි ඒක බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී දුර පුතාලා මේක ලියා ගන්න AOC හා BOC කෝණ දෙක බද්ධ කෝණ යුගලයකි. ඒක ලියාගෙන ඉවරුනහම කියන්න අපි ඊළඟ
හරි සර්. යෝකේ අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනකොට අපි බැලුවොත් එහෙම එතකොට ඒ ඊළඟ කොටස එතකොට මේක බද්ධ කෝණ යුගලයක් කියන එක. එතකොට අපි මං කලින් කිව්වා වගේ බද්ධ කෝණ වෙන්න අවශ්‍යතා. එතකොට මේ අවස්ථාවේදී පොදු ශීර්ෂයක් තියෙන්න ඕන. පොදු ශීර්ෂය මෙතන O කියලා කියන්නේ එතකොට පොදු පාදයක්. එතකොට CO කියන පාදය. ඒ පොදු පාදයෙන් දෙපස එතකොට කෝණ දෙක පිහිටලා තියෙන්න ඕන. එතකොට මෙතන එක කෝණයක් තියෙන්නේ, මෙතන එක කෝණයක් තියෙන්නේ. එතකොට මේක බද්ධ කෝණ වෙනවා. එකට තියෙන කෝණ. එහෙනම් මේ අවස්ථාවේදී ඒක විතරක් නෙවෙයි. එහෙනම් ඊට අමතරව මොකද්ද තියෙන්නේ? මේක මේ බද්ධ කෝණ දෙකේ එකතුව ආංශික කීයක් වෙනවද? ආංශික 180ක් වෙනවා. එතකොට අපිට මේක ලියා ගන්න පුළුවන් AOC හා BOC බද්ධ කෝණ දෙක AB සරල රේඛාව මත ඇත කියලා ලියන්න පුළුවන්. පිහිටා ඇත. එතකොට අපිට කියන්න පුළුවන් මේ කොටස ලියන්න පුළුවන් ඒකේ. ඒක හින්දා අපිට කියන්න පුළුවන් AOC හා BOC කෝණ දෙක පරිපූරක බද්ධ කෝණ යුගලයක කියලා. AOC හා BOC කියන කෝණ දෙක එතකොට පරිපූරක බද්ධ කෝණ යුගලයක් කියලා අපිට කියන්න පුළුවන්. දුර පුතාලා එතනට වෙනකන් ලියා ගන්න. එතකොට හරි සර්. ඕකේ අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අපිට එතකොට මේ අවස්ථාවේදී මේ සාකච්ඡාව අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට අපිට මේ පරිපූරක කෝණ දෙකකුත් තියෙනවා. ඒ වගේම බද්ධ කෝණත් වෙලා තියෙනවා. ඒ කෝණ දෙක කියන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට පරිපූරක කෝණ වෙනකොට ඒක කොහේ තිබිලා ඒ දෙක කෝණ දෙක එක්කව කරත් එතකොට ආංශික 180ක් වෙනවා නම් පරිපූරක කෝණ වෙනවා. නමුත් මේ අවස්ථාවේදී ඒ දෙක බද්ධ කෝණත් වෙලා තියෙයි කියන එක තමයි තියෙන්නේ. අපි බැලුවොත් එහෙම එතකොට අපි මේ කොටස බැලුවොත් එහෙම මේ සාකච්ඡා කළ කරුණු මෙසේ ප්‍රමේයක් ලෙස දක්වන්න පුළුවන් කියලා තියෙනවා. අපි බැලුවොත් එහෙම මේක ප්‍රමේය කියන එක එතකොට එක් සරල රේඛාවක් තවත් සරල රේඛාවකට හමු වීමෙන් සෑදෙන බද්ධ කෝණ දෙකේ ඓක්‍ය ඍජු කෝණ දෙකකට සමාන වෙනවා. ඒ කියන්නේ අංශක 180ක් වෙනවා කියන එක තමයි කියන්නේ. එතකොට එක් සරල රේඛාවක් කියලා කියන්නේ එක සරල රේඛාවක් තවත් සරල රේඛාවක් හමු වෙන. එතකොට මෙතන ලක්ෂයේදී ඒ හැදෙන එතකොට මේ අවස්ථාවේදී බද්ධ කෝණ එතකොට මෙතන බද්ධ කෝණ. එතකොට බද්ධ කෝණ දෙකක් හැදුන. එතකොට ඒ දෙකේ එකතුව ඍජු කෝණ දෙකකට මොකද වෙන්නේ? සමාන වෙනවා කියලා. ඒ කියන්නේ මේක එකතුවයි මේක එකතුවයි කිය දාංශක 180ක් වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට අපි ඒක බැලුවොත් එහෙම එතකොට ඒක කොටස එතකොට අපි බැලුවොත් එහෙම එතකොට අපි මේක ලියාගෙන අපි ඒ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දුර පුතාලා මේ ප්‍රමේය මේ කොටස් දෙක ලියා ගන්න සම්පූර්ණයෙන්. එතකොට මේ අවස්ථාවේදී ඒක ඒ සරල රේඛා දෙක ඡේදනය වුණාම එතකොට එක්තනින් බද්ධ කෝණ දෙකක් හැදෙනවා කියන එක. ඒකේ එකතු එතකොට ආංශික 180ක් කියන එක තමයි මෙතන ඍජු කෝණ දෙකක් කියන එක දක්වලා තියෙන්නේ.
හරි සර්. හරි ඕකේ ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන එතකොට අපි බැලුවොත් එහෙම එතකොට අපි බැලුවොත් එහෙම චුට්ටක් ඉන්න දුර පුතාලා චුට්ටක් ඉන්න අපි මේ කොටස බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස ඉහත සාකච්ඡා කළ කරුණු තවදුරටත් සාධාරණව ඉදිරිපත් කරන්න පුළුවන් කියලා දක්වන. එතකොට ඒ සාකච්ඡා කළ කරුණු තවදුරටත් සාධාරණව ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. නිදසුනක් විදියට ඉහත දැක්වෙන AB සරල රේඛාවක් මත පිහිටි O කියන ලක්ෂයකදී කෝණ හතරක් ඇඳලා තියෙයි කියලා දක්වන. එතකොට මෙතන මේක ගැන කතා කරන්නේ. එතකොට මේ පල්ලෙහා කොටස ගැන කතා කරන්නේ. AB කියන සරල රේඛාව මත AB කියලා සරල රේඛාවක් තියෙනවා. ඒකේ කෝණ හතරක් ඇඳලා තියෙයි කියලා තමයි දක්වන්නේ. AB කියන සරල රේඛාව මත කෝණ හතරක් තියෙනවා. එකක් A කියන ආංශික ප්‍රමාණය, B කියන ආංශික ප්‍රමාණය, C කියන ආංශික ප්‍රමාණය, D කියන ආංශික ප්‍රමාණය. එතකොට මේ කෝණ හතරක් තියෙනවා. එතකොට අපි ඒක බැලුවොත් එහෙම එතකොට අපි ආපහු බැලුවොත් එහෙම ඉහත සාකච්ඡා කළ කරුණු තවදුරටත් සාධාරණව ඉදිරිපත් කරන්න පුළුවන්. නිදසුනක් විදියට එතකොට පහත දැක්වෙන AB සරල රේඛාවක් මත පිහිටි O කියන ලක්ෂය AB කියන සරල රේඛාවක් ඒක මත O කියන ලක්ෂයක් තියෙනවා. ඒකෙදි කෝණ හතරක් තියෙනවා. එතකොට ABCD කියලා කෝණ හතරක් තියෙනවා. එතකොට අපි ඒක බැලුවොත් එහෙම එතකොට ඒකේ කෝණ හතරක් ඇඳලා තියෙන කෙනෙක් දක්වලා තියෙනවා. අපි ඒක බැලුවොත් එහෙම එම කෝණවල අගයන් අංශක වලින් ABC හා D ලෙස දක්වලා තියෙනවා. ඒ කෝණවල එතකොට අගයන් එතකොට මේ කෝණ ටිකේ අගයන් ABCD කියන අගයන් එතකොට ABCD කියන එතකොට ඒ කෝණවල එතකොට අගයන් එතකොට අංශක වලින් එතකොට දක්වලා තියෙනවා ABCD කියලා. එවැනි පිහිටීමකදී එම කෝණ සියල්ල AB සරල රේඛාව මත පිහිටා ඇතැයි කියනු ලැබේ. එතකොට මේ අවස්ථාවේදී මෙතන AB කියන සරල රේඛාව මත ABCD කියන අංශක වලින් දක්වලා තියෙන කොටස් තියෙනවා කියලා. එතකොට තවද AOB කියන එක අංශක 180ක් AOB කියන එක අංශක 180ක් වෙනවා කියලා. AOB කියන එක අංශක 180ක් වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට A එකතු කිරීම B එකතු කිරීම C එකතු කිරීම D කියන එක අංශක 180ක් කියන එක පැහැදිලි. මේ සම්බන්ධතාව කෝණ ඕනෙම ගණනක් සඳහා සත්‍ය බව පැහැදිලි. එනම් සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව කීයද? අංශක 180ක් වෙනවා. එතකොට අපි මේ කොටස එතකොට බැලුවොත් එහෙම එතකොට අපි ඒක ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ කොටස ඉස්සෙල්ලා ලියාගෙන අපි ඊළඟට ඉහළ කලින් කොටස ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180ක කියලා දුලපුතල් ලියා ගන්න. ඒක ලියාගෙන ඉවරනහම කියන්න අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. එතකොට හරි සර්. හරි ඕකේ අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන. එතකොට ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස
අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස විදියට අපිට ලියා ගන්න පුළුවන් මේ කොටස ලියා ගන්න පුළුවන් මේක ඇඳ ගන්න පුළුවන් දුවල පුතාලට AB කියන සරල රේඛාව මත එතකොට O කියන ලක්ෂයේදී එතකොට කෝණ හතරක් ඇඳලා තියෙන අවස්ථාව අපි කතා කරන්නේ මේක ඇඳ ගන්න දුවල පුතාලා ඒක ලියාගෙන ඇඳගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න පුළුවන් ඇඳගෙන ඉවර නම් කියන්නේ එතකොට අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා අපි බැලුවොත් එහෙම එතකොට දුවල පුතාලා ඇඳගෙන ඉවර ඇතේ කියලා හිතෙනවා අපි බැලුවොත් එහෙම එනම් මේ අවස්ථාවේදී එතකොට දුවල පුතාලා ලියන්න පුළුවන් AB කියන එක සරල රේඛාව නිසා AOB කියන්නේ ආංශික 180ක් කියලා ලියන්න පුළුවන්. AB කියන්නේ සරල රේඛාවක් නිසා එතකොට රේඛාවක් නිසා AB කියලා කියන්නේ එතකොට සරල රේඛාවක් හින්දා AB කියලා කියන්නේ සරල රේඛාවක් නිසා AB සරල රේඛාවක් නිසා AOB කියන එක සමාන අංශක 180ක් කියලා කියන්න පුළුවන්. හරි සර්. හරි ඕකේ ඊළඟට ලියන්න පුළුවන් දුර පුතාලට එම නිසා A එකතු කිරීම B එකතු කිරීම C එකතු කිරීම D අංශක 180ක් කියලා. හරි සර්. හරි ඕකේ හැමෝම ලියාගෙන ඉවර ඇති කියලා හිතනවා ඉවර නම් අපි ටුට්ටක් ඉන්න අපි බැලුවොත් එහෙම එතකොට අපි ඉතුරු කොටස බැලුවොත් එහෙම එතකොට අපි මෙතනට වෙනකන් කතා කරා එතකොට අපි හෙට ඉතුරු ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙතනින් එතකොට මෙතන ඉඳන් ඉතුරු ටික එක කෝණ කියන ඒවයි ඔය කලින් කතා කරපු එතකොට පරිපූරක කෝණ අනුපූරක කෝණ එතකොට බද්ධ කෝණ ඒවා තව මිත්‍ර කෝණ තියෙනවා ඒකාන්තර කෝණ තියෙනවා එහෙම ඒ කෝණවල ඒව ගැන හොඳට අවබෝධයක් තියෙන්න ඕනේ එතකොට ගොඩක් දේවල් මතක තියාගන්න දේවල් නැහැ එතකොට මිත්‍ර කෝණ තියෙනවා එතකොට අනුරූප කෝණ තියෙනවා එහෙම ඒ කෝණ ගැන එතකොට යම් අදහසක් තියෙනවා නම් ඊටාම පහසුයි ඇත්තටම මේ වගේ පාඩම් ඒකේ කොටස දන්නවනම් ඉක්මනට සුළු කිරීම කරන්න පුළුවන් කොටස් ඇත්තටම මේවා උසස් පෙළදී භාවිතා කරනවා එතකොට ඒ වයිදී මිත්‍ර කෝණද අනුරූප කෝණද බද්ධ කෝණද ඕවා එන්නේ නැහැ තමන් කොහොම හරි ඒ අගය සුළු කිරීම කරන්න තමයි තියෙන්නේ නමුත් එතකොට මේකෙදී මේ කොටස් දන්නේ නැත්නම් ඒවා එතකොට ඒ හදලා ගණන් හදලා පුරුදු නැත්නම් ඒවා එකපාරටම හදන්න බෑ ඇත්තටම මොකද උසස් පෙළදී එහෙම ඒ වගේ ගානකට එතකොට සුළු කිරීම කොටසක් විතරයි එතකොට ඒකට මහ ලකුණුවක් හම්බ වෙන්නේ නැහැ නමුත් ඒක හදන්න නැතුව ඉස්සරහට යන්න බෑ ඇත්තට ඒක නිසා ඒවා හොඳින් සුළු කරන්න පුළුවන් වෙන එක ඊටාම වැදගත් වෙන එකට මේ සාමාන්‍ය පෙළදී හොඳින් භාවිතා කළා ඒක Tamanට ඉබේම ඒක දැක්ක හැටිය මේක කොහොමද හදන්නේ මේක කොහොමද වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන එක ඊටාම වැදගත් වෙනවා. අපි අදට මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හෙට ඉතුරු කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දුර පුතාලට සුබ රාත්‍රියක්.